හොඳයි සුවපත් වේවා හැම කෙනෙක්ම. අපි මේ වෙනකොට අපේ දහම් පාසලේ මේ මාර්ගචර්යාව, මේ දුකින් මිදී නිදහස් වෙන මාර්ගය, මේ දුකින් මිදී නිදහස් වෙන්න අපි මොකද කරන්න ඕනේ කියන එක බොහොම පැහැදිලිව, ක්‍රමානුකූලව, සරලව විග්‍රහ කරලා දීලා තියෙනවා. ඒ සාරාංශයක් වශයෙන් අපි අද බලමු තව දුරටත් මේ ධම්මානුධම්ම පටිපදාව පූර්ණය කරගන්නේ කොහොමද? ඒක අපි ප්‍රායෝගිකව මේ ධර්මයේ හැසිරෙන්නේ, ප්‍රායෝගිකව කොහොමද මේ දුකෙන් මිදී නිදහස් වෙන්නේ? මෙන්න මේක තව දුරටත් අපි තේරුම් ගන්න ඕන. දැන් අපි තේරුම් අරන් තියෙනවා අපි බණ අහනවා කියලා මොනවාද අහලා දැනගන්න ඕනේ? කෙලෙස් නැසන ක්‍රමවේදයයි. ඒ වගේම අපිට කවුරු හරි බණ කියනවා කියලා මොනවාද කියලා දෙන්න ඕනේ? මේ කෙලෙස් නැසන ක්‍රමවේදයයි. ඒකයි කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා අපිට කියලා දෙන දේ මේ කෙලෙස් නැසන ක්‍රමවේදය. එතකොට දැන් අපිට ප්‍රායෝගික අවබෝධයක් තියෙන්න ඕන මොනවාද මේ මගේ සිතේ උපදින කෙලෙස්? මොනවාද මේ මගේ සිතේ උපදින කෙලෙස්? රාගය, ද්වේෂය, මෝහය. මොකද්ද රාගය කියලා කියන්නේ? මොකද්ද රාගය කියලා කියන්නේ? මොකද්ද ද්වේෂය කියලා කියන්නේ? මොකද්ද මෝහය කියලා කියන්නේ? අපි දැන් බලමු මොකද්ද මේ රාගය කියලා කියන්නේ. රාගය කියලා කියන්නේ මේ සිතේ උපදින ප්‍රිය ස්වභාවයයි, කැමැත්ත. සිතේ උපදින ප්‍රිය ස්වභාවයයි, කැමැත්ත. මොකද්ද ද්වේෂය කියලා කියන්නේ? මේ සිතේ උපදින අප්‍රිය ස්වභාවයයි, රාගය. මේ සිතේ උපදින ප්‍රිය ස්වභාවය. ද්වේෂය කියන්නේ මේ සිතේ උපදින අප්‍රිය ස්වභාවය. අපි දැන් දන්නවා මේ රාගය හෝ ද්වේෂය හෝ උපදින්නට කලින් සංසන්දනයක් සිද්ධ වෙනවා. මේ ප්‍රියාන්තයත් අප්‍රියාන්තයත් අතර කරන වැරදි සංසන්දනයට අපි කියනවා මෝහය කියලා. මෝහය කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕන දැන් අපි සංසන්දනයක් කරනවා. මං අහනවා මොනවාද අපි සංසන්දනය කරන්නේ? අපිට ස්පර්ශ ආයතන 6ක් තියෙනවා. දැන් අපි දන්නවා මේ ඇස කන නාසය දිව ශරීරය මෙන්න මේ 5ක් තියෙනවා. මේ ස්පර්ශ ආයතන 5ට ස්පර්ශ වෙන දේවල් වලට අපි පටිච්ච වෙනවා. කැමැත්තෙන් බැඳෙනවා. උපාදානයක් සිද්ධ කරගන්නවා. එතකොට අපේ මනසට හැකියාව තියෙනවා ඒ අපි ඇස කන නාසය දිවකය කියන ස්පර්ශ ආයතන 5න් එකතු කරගත්තු දැනුම් සම්භාරය, අත්දැකීම් සම්භාරය නැවත මතු කරලා ගන්න. ඒක නිසා මනසත් ස්පර්ශ ආයතනයක් විදිහට වැඩ කරනවා. එතකොට අපිට ඔක්කොම ස්පර්ශ ආයතන 6ක් තියෙනවා. දැන් මේ ස්පර්ශ ආයතන 6ට මොනවාද ස්පර්ශ වෙන්නේ? අපි කියනවා රූප කියලා. රූප ස්පර්ශ වෙනවා. එතකොට අපි ඒවට කියනවා රූප. ඇහැට ස්පර්ශ වෙන දේවල්ට අපි කියනවා රූප. කනට ස්පර්ශ වෙන දේවල් වලට අපි කියනවා ශබ්ද රූප. නාසයට ගන්ධ රූප. දිවට රස රූප. ශරීරයට පහස රූප. මනසට අරමුණු ජනිත වෙනවා. එතකොට මේ බාහිරයෙන් අපිට ස්පර්ශ වෙන දේවල් වලට අපි කියනවා රූප කියලා. දැන් අපි බැලුවොත් මේ රූප මොනවා වලින්ද හැදිලා තියෙන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහා භූත හතරෙන්. මහා භූත හතරෙන් තමයි හැදිලා තියෙන්නේ. එතකොට අපේ ස්පර්ශ ආයතනයකට රූපයක් ස්පර්ශ වෙනකොට අන්න අපි සංසන්දනයකට යනවා. දැන් මං අහනවා අපි ඔය සංසන්දනය කරන්නේ මොනාට සාපේක්ෂවද? මේට කලින් අපි
එකතු කරගෙන තියෙන දැනුම් සම්භාරය, අපි එකතු කරගෙන අත්විඳලා තියෙන අත්දැකීම් සම්භාරයට සාපේක්ෂවයි. එතකොට මේකට තමයි කියන්නේ ආසව කියලා. ආසව ගති පොදියක්, දැනුම් සම්භාරයක්, අත්දැකීම් සම්භාරයක්. ඒක හැම පුද්ගලයෙක්ම අපි තේරුම් ගන්න ඕන මෙන්න මෙහෙම අත්දැකීම් පොදියක්, තමාටම ආවේන එක තමන්ගේම අත්දැකීම් පොදියක්, ගති සම්භාරයක් අරගෙන යනවා. ගති පොදියක් අරගෙන යනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන දැන් මම විඳලා තියෙන අත්දැකීම් ඔබ විඳලා තියෙන අත්දැකීම් හා සමානයිද? නෑ, වෙනස්. ඒක නිසා මම විඳලා තියෙන රසයන්, මම දැකලා විඳලා තියෙන අත්දැකීම් තව කෙනෙක් එක සංසන්දනය කරනකොට ඒක වෙනස්. අන්න ඒක නිසා මගේ බලාපොරොත්තු, මගේ ආශාවන් ඒවත් එකින් එකනට වෙනස්. ඒ වගේම මම මේ ස්පර්ශ වෙන දේවල් මනින මගේම මිනුම් දණ්ඩක් හදාගෙන තියෙනවා. මගේම කෝණයක් තියෙනවා. එතකොට මගේ දැනුම් සම්භාරයට, අත්දැකීම් සම්භාරයට සාපේක්ෂව තමයි මම මේ මිනුම් ඒකකය හදාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි තවත් කෙනෙක් එයාගේ දැනුම් සම්භාරයට, අත්දැකීම් සම්භාරයට සාපේක්ෂව තමයි එයාගේ මිනුම් ඒකකය හදාගෙන තියෙන්නේ. ඒක නිසා අපි දෙන්නගේ මිනුම් ඒකකයෙන්මයි නම. ඒ කියන්නේ අපි දෙන්නටම ස්පර්ශ වෙන්නේ එකම රූපයක් වුණත්, එකම වෙලාවක වුණත්, එකම පරිසරයක ඉඳලා වුණත් ඒ ස්පර්ශ වෙන දේ අපි මනින්නේ අපේ මිනුම් දණ්ඩට අනුවයි. නිසා අපේ තීරණය වෙනස් වෙනවා. මට රසදී තව කෙනෙකුට රස නැහැ. මට ලස්සනදී තව කෙනෙකුට ලස්සන නැති වෙන්න පුළුවන්. මෙන්න මේකයි තේරුම් ගන්න ඕන. ඒක නිසා අපි විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන ඒ අපි අරන් යන අත්දැකීම් සම්භාරය ඒක අපිරිසිදු වෙලා තියෙන්නේ. මොනවා වලින්ද අපිරිසිදු වෙලා තියෙන්නේ? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. ඒ කියන්නේ අපි උපාදානය කරගත්තුවා. එතකොට මෙන්න මෙවැනි සංසන්දනයකට අපි යනවා. දැන් ඉංග්‍රීසියෙන් මෙන්න මෙහෙම කියනවනේ. Beauty is in the eye of the beholder. ඒ කියන්නේ ලස්සන රඳා පවතින්නේ දකින්න කෙනාගේ ඇස මතයි කියලා. නමුත් අපි දන්නවා දැන් බොහොම ප්‍රායෝගිකව ලස්සන කියන දේ රූපය මතත් නෙමේ රඳා පවතින්නේ, ඇස මතත් නෙමේ රඳා පවතින්නේ, අපේ මනස මතයි. අපේ ගතිපොදියට සාපේක්ෂවයි අපි තීරණය කරන්නේ ඒක ලස්සනයිද නැද්ද කියන එක. තවත් විදිහකට කිව්වොත් ඔන්න දැන් අපි හිතමු එක පවුලක පොඩි එක වයසේ පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. දැන් මේ ළමයි දෙන්නට ඒ ළමයි දෙන්නගේම අම්මා තාත්තා ඒ තමන්ගේ ගෙදර මේ ළමයි දෙන්නට එක හා සමානව ආදරය කරනවා, එක හා සමානව සලකනවා. එතකොට ඒ ළමයි දෙන්නට එක හා සමාන අධ්‍යාපනයක් දෙනවා, එක හා සමාන ඇඳුම් පැළඳුම් දෙනවා, එක හා සමාන කෑම බීම් දෙනවා, ජීවත් වෙන්නේ එකම නිවසක, එකම පරිසරයක. නමුත් අපි දන්නවා මේ පොඩි ළමයි දෙන්න වර්ධනය වෙනකොට පොඩි කාලෙදිම ඒ අයගේ ගති පැවතුම් වෙනස්. ගති පැවතුම් වෙනස්. ඒ අයගේ ආශාවන් වෙනස්. ඒ අයගේ හැකියාවන් වෙනස්. එහෙනම් අපි තීරණය කරන්න, අපි හොයන්න ඕන ඇයි එවැනි වෙනසක් සිද්ධ වෙන්නේ? එකම අම්මා තාත්තා යටතේ, එකම නිවසක, එකම පරිසරයක, එකම ආදරයක් ලැබමින්, එකම හැම විදිහටම එක හා සමානව ලැබමින් විඳිමින් ඉන්නවා නම් ඇයි ඒ අය බොහොම පොඩි කාලෙදිම ඒ අයගේ මේ ගති පැවතුම් වෙනස් වෙන්නේ? ඒ අයගේ ආශාවන් වෙනස් වෙන්නේ? ඒ අය එකිනෙකනාට වෙනස් හැකියාවන් ලැබෙන්නේ කොහොමද? එහෙනම් අපි තීරුම් ගන්න ඕන මේ අත්දැකීම් පොදිය අපි මේ ජීවිත කාලය තුල විතරක් එකතු කරගත්තු එකක් නෙමෙයි.
අපි මේ සංසාරේ පුරාවට මෙන්න මෙහෙම ගති පොදියක්, මෙන්න මෙහෙම ආසව පොදියක් අරගෙන එනවා කියන එක අපි තේරුම් ගන්න ඕන. එතකොට දැන් මං ඇහැව්වොත් එහෙමනම් මෙන්න මේ රාගයයි, ද්වේෂයයි, මෝහයයි, ආසවයි බුදුහාමුදුරුවෝ දේශනා කරන නිවනයි අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද? රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ ඉදං වුච්චති නිබ්බානන්ති. මේ රාගය උදුරා දමන්න ඕන. ද්වේෂය උදුරා දමන්න ඕන. මෝහය උදුරා දමන්න ඕන. එතකොට බුදුහාමුදුරුවෝ මේකට උදාහරණයක් දීලා තියෙනවා. මේ කරටිය කඩපු තල් ගහක් වගේ. කරටිය කඩිච්ච තල් ගහකට ආය කවදාවත් දලුලාන්න තමාගේ පැවැත්ම තවදුරටත් පවත්වාගෙන යෑමේ හැකියාවක් නැහැ. ඒ වගේම හැබැයි බුදුහාමුදුරුවෝ මේ නිවනට තව නොඑක් අර්ථකථන දීලා තියෙනවා. ආසවක්ඛයෝ නිබ්බාන. අන්න එකත් අපි තේරුම් ගන්න ඕන. මෙන්න මේ ආසව පොදිය උදුරා දැමුවොත් ඒකත් නිබ්බාන. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තණ්හක්ඛයෝ නිබ්බාන. තණ්හාව උදුරා දමපු තැන නිවනයි. ඒ වගේම කම්මක්ඛයෝ නිබ්බාන. දැන් අපි බලමු අපි මේ දක්වා ඉගෙනගත්තු දේවල් ආශ්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ අපේ සිතේ ස්වභාවයන්. අපේ මේ සිතේ ස්වභාවයන්. දැන් අපි ප්‍රධාන වශයෙන් කියනවා අපේ සිතේ ස්වභාවයන් 3ක් තියෙනවා කියලා. ප්‍රිය ස්වභාවය, අප්‍රිය ස්වභාවය, තව කෙනෙක් කියනවා මේකට අපි අව්‍යාකෘත සිත කියලා. නමුත් අපි තේරුම් ගන්න ඕන අපි කොහොම සාමාන්‍යයෙන් කිව්වට කොහොමද බුදුහාමුදුරුවෝ මේක විග්‍රහ කරලා තියෙන්නේ කියලා. එතකොට අපේ සිත 3 ආකාරයි ප්‍රධාන වශයෙන්. බුදුහාමුදුරුවෝ මේ සිත ගැන නොඑක් ආකාරයට සරලවත් ගැඹුරු විදිහටත් විග්‍රහ කරලා තියෙනවා. අද අපි බලමු මේ සරල විග්‍රහයක්. එතකොට අපේ සිත 3 ආකාරයි. පළවෙනි සිතට අපි කියනවා සංකාර සිත කියලා. සංඛාර සිත. සංඛාර සිත 3 ආකාරයි. රාග සිත, ද්වේෂ සිත, මෝහ සිත. අපි දන්නවා කාර කියලා කියන්නේ ක්‍රියාකාරකමටයි, ක්‍රියාකාරකම් වලට. එහෙනම් සන් කියලා කියන්නේ රාගය, ද්වේෂය, මෝහයටයි. එහෙනම් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරන ක්‍රියාවලට, ක්‍රියාකාරකම් වලට කියනවා සංඛාර කියලා. එහෙමත් නැත්නම් මෙන්න මෙහෙම කියන්නත් පුළුවන්. අපි යමක් එකතු කරගන්න, උපාදානය කරගන්න ක්‍රියාකාරකමක් කරයිද අන්න ඒක සංඛාරයක්. සංඛාරයක්. සංඛාර සිත. දෙවෙනි සිත. දෙවෙනි සිතට අපි කියනවා අව්‍යාකෘත සිත කියලා. අව්‍යාකෘත සිත. දැන් අපි තේරුම් ගන්න ඕන මෙන්න මේක. අපේ ස්පර්ශ ආයතන වලින් එකකට රූපයක් ස්පර්ශ වීම නිසා අපේ සිතේ සංකාරයක්, ඒ කියන්නේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් උපදිනවද? අන්න ඒකට කියනවා සංඛාර සිතක් කියලා. හැබැයි අපි ඒ වගේම තේරුම් ගන්න ඕන ඒ සංඛාරයක් උපදිනකොට අපේ ස්පර්ශායතන 6 ක්‍රියා කරන්නේ සාමාන්‍ය ආකාරයට නෙමෙයි, අසාමාන්‍ය ආකාරයට.
ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ ඒවට කියන්නේ සලායතන කියලා. සලායතන. ආයතන. ආයතන කියන එකේ තේරුම මේ යමක් එකතු කරගන්න ක්‍රියා කරන ආයතන. දැන් අපි දන්නවනේ බැංකුවක් ගත්තොත්. මේ බැංකුව මොකද කරන්නේ? මේ මිනිස්සුන්ගේ සල්ලි එකතු කරගන්නවා. ඒ එකතු කරගත්තු සල්ලි බැංකුව මොකද කරන්නේ? ඒවා බැංකුවේ අයිතියක් විදිහට භාවිතාවට ගන්නවා, පාලනය කරනවා. අන්න ඒ වගේ අපිටත් මේ ස්පර්ශ ආයතන 6ක් තියෙනවා. මේ අහක යන කුණු එකතු කරගන්න. ඒ එකතු කරගත්තු කුණු ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒවා අපේ විදිහට නැවත නැවත භාවිතාවට ගන්න. අධ්‍යාත්මික වශයෙන්. එතකොට ඒ වගේම ඒ සංඛාර සිතක් උපදින්න අර බාහිරේ රූපයත් ස්පර්ශ ආයතනයත් අතර මේ සිද්ධ වෙන ස්පර්ශය අපි ඒකට කියනවා පටිච්ච වෙනවා කියලා. පටිච්ච වෙනවා. පටි කියලා කියන්නේ බැඳෙනවා. ඉච්ඡ කියලා කියන්නේ කැමැත්ත. එහෙමනම් කැමැත්තෙන් බැඳෙනවා. අපි හැබැයි හැම දෙයකටම බැඳෙන්නේ නැහැ. අපි කියනන් තේරුම් ගන්න ඕන. අපි බැඳෙන්නේ එහෙනම් මොනකටද? ඒ පුද්ගලයා හදාගෙන තියෙන ගති ස්වභාවයට අනුව, ඒ අය කැමති දේයට, එයාගේ ආශාවන් අනුව, ඒගොල්ලෝ ලස්සනයි හෝ කැතයි හෝ ප්‍රියයි හෝ මනාපයි කියලා ඒ පුද්ගලයා තීරණය කරගන්න දේවල් වලට අනුවයි. එතකොට පටිච්ච වෙනවා. දැන් මං අහනවා අපේ සිතේ රාගයක් උපදිනකොට අපිට මොන වගේ වේදනාවක්ද දැනෙන්නේ? අපේ සිතේ රාගයක් උපදිනකොට මොන වගේ වේදනාවක්ද අපිට දැනෙන්නේ? අපිට දැනෙනවා ප්‍රිය වේදනාවක්. ප්‍රිය වේදනාවක්. එහෙමත් නැත්නම් සුඛං සෝමනස්සං. එහෙනම් මං අහනවා ද්වේෂයක් උපදිනකොට මොන වගේ වේදනාවක්ද දැනෙන්නේ? දුක්ඛං දෝමනස්සං. දුක්ඛං දෝමනස්සං. එහෙනම් මෝහයක් උපදිනකොට මොන වේදනාවක්ද දැනෙන්නේ? ඒකට කියනවා අදුක්ඛම අසුඛං කියලා. අදුක්ඛම අසුඛං. එතකොට වේදනා තුනක් තියෙනවා. අදුක්ඛම අසුඛං. ඒ කියන්නේ මේ ප්‍රිය අප්‍රිය කියන වේදනා දෙක අතර කරන සංසන්දනය. ඒ නිසා වේදනා තුනක් තියෙනවා. වේදනා තුනක් තියෙනවා. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන මෙන්න මේදී. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට මේ අදුක්ඛම අසුඛ වේදනාව හඳුනා ගන්න බෑ. අදුක්ඛම අසුඛ වේදනාව තියා ඔහුට මේ මෝහසිත හඳුනා ගන්නත් බෑ. මොකද මෝහය හඳුනා ගන්නට නම් අපි මේ උපදින රාගය, ద్వේෂය උදුරා දමන්න පටන් ගන්න ඕන. අන්න එහෙම රාගය, ద్వේෂය උදුරා දමන කෙනෙකුට තමයි මෝහය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අව්‍යාකෘත සිතක්. අව්‍යාකෘත සිතක් උපදිනකොට අපිට දැනෙන්නේ අපි එකට කියනවා අව්‍යාකෘත වේදනා කියලා. අව්‍යාකෘත වේදනා. එතන පටිච්ච වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අපේ ස්පර්ශ ආයතන විදිහට ක්‍රියා කරන්නේ නැහැ. මෙන්න මේක තේරුම් ගන්න. මෙන්න මේ වේදනා, මේ රාගයෙන් විඳින වේදනාව, ද්වේෂයෙන් විඳින වේදනාව, මෝහයෙන් විඳින වේදනාව.
අපි මේ වේදනාවලට කියනවා ආමිෂ වේදනා කියලා. ආමිෂ වේදනා. අපි ඒක ආමිෂයක් කරගන්නවා. මගේ කරගන්නවා, අල්ල ගන්නවා. ඒක නිසා අපි ඇත්තටම බැලුවොත් අපි සත්වයෙක් වශයෙන්, මනුස්සයෙක් වශයෙන් අපි ජීවත් වෙනවා කියලා මොනවද කරන්නේ? එහෙමත් නැත්නම් අපි ජීවත් වෙනවා කියලා අපි මොනවද කරන්න කැමති? අපි කැමති මෙන්න මෙහි සුඛං සෝමනස්සං, මෙන්න මේ ප්‍රිය වේදනාවන් විඳින්න. ප්‍රිය වේදනාවන් විඳින්න කැමති. අපි මේ වේදනාවන් වල මත් වෙනවා. අපි මේ වේදනාවන් වල වහල්ලු. අපි මේ සංසාර ගමන දිගින් දිගට පවත්වාගෙන යන්නේ මෙන්න මේ වේදනාවට වහල් වෙලයි. මෙන්න මේ ආමිෂ වේදනාවට වහල් වෙලයි. අන්න ඒ වේදනාවට අපි ඒක තව තවත් විඳින්න එකට හා වෙනවා. තණ්හාවක් ඇති කරගන්නවා. ඒකයි බුදුහාරෝ දේශනා කළේ වේදනාපච්චය තණ්හා. ඒකසා අපි අපේ මේ ස්පර්ශ ආයතන 6 හරහා අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද? මෙන්න මේ වේදනාවන් පසුපස යන එකයි. වේදනාවන් පසුපස හඹා යනවා. තව විඳින්න අපි කොච්චර වින්දත් සෑහීමකටපත් වෙන්නේ නැතුව අපි තව තීව්‍රතාවයෙන් මෙන්න මේ වේදනාවන් පිටුපස යනවා. එතකොට මෙන්න මේ වේදනාවන් අපි හොයන්නෙම ලුහුබඳින්නෙම සුඛ සෝමනස්ස වේදනාවන්. හැබැයි අපි මේ සුඛ සෝමනස්ස වේදනාවන් පසුපස ලුහුබැඳ යන තාකල් අපිට නොතේරුණාට අපේ පිටිපස්සෙන් මෙන්න මේ දුක්ඛ දෝමනස්සං කියන වේදනාවන් එනවා. අපි සුඛය හොයාගෙන යන තාකල් අපිට උදා වෙන්නේ මොකද්ද? දුක උදා වෙනවාමයි. ඒක ලෝක ධර්මතාවයක්. ඒක ලෝක ධර්මතාවයක්. හැබැයි අපේ තණ්හාවට සීමාවක් නැහැ. අපි ඒ තරම්ම මෙන්න මේ අවිද්‍යාවෙන් මත් වෙලයි ඉන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ මේ ආස්වාදය කියලා විග්‍රහ කළේ මෙන්න මේකයි. සුඛං සෝමනස්සං යන් රූපං පටිච්ච uppajjati සුඛං සෝමනස්සං. එහෙමත් නැත්නම් දුක්ඛං දෝමනස්සං. එහෙමත් නැත්නම් අදුක්ඛම සුඛං. වේදනා තුනක් තියෙනවා. යන් රූපං විතරක් නෙමේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පංචස්කන්ධේටම පටිච්ච වෙලා මෙන්න මෙහෙම අපි සුඛං සෝමනස්සං, දුක්ඛං දෝමනස්සං, අදුක්ඛම සුඛං කියන මෙන්න මේ වේදනාවක්, ආමිෂ වේදනාවක් විඳින එකට තමයි කිව්වේ ආස්වාදය කියලා. ඒක තමයි ආස්වාදය. අපි හොයන්නෙම ආස්වාදයක්. ආස්වාදයේ විඳින්න. මේ ආස්වාදයේ විඳීම තමයි මේ සංසාර ගමන දිගින් දිගට පවත්වාගෙන යන ඉන්ධනය. අපි ආස්වාදයේ පස්සේ තමයි මේ දුහන්නේ. ඒක තමයි ඉන්ධනය. ඒකේ තීරුම් ගන්න. ඒ වගේම දැන් අපි අපේ ස්පර්ශ ආයතනයෙන් 6න් එකකට රූපයක් ස්පර්ශ වීම නිසා, පටිච්ච වීම නිසා සංඛාරසිතක් උපදිනකොට අපිට වේදනාවක් දැනෙනවා. ඒ වේදනාවක් දැනෙනවා හා සමානවම සංඥාවකුත් අපිට ලැබෙනවා. අපි මේ හඳුනා ගන්නවා. ස්පර්ශ වෙන දේත් දැනෙන දේත් හඳුනා ගන්නවා. එතකොට අපි දන්නවා සංඥාව 6 ආකාරයි. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පහස සංඥා, අරමුණු සංඥා කියලා. එහෙම නැත්නම් ධම්ම සංඥා කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕන.
ස්පර්ශ ආයතන හයෙන් එකකට රූපයක් පටිච්ච වෙනකොට මේ සංකාර සිතක් රාග අරමුණක්, ද්වේෂ අරමුණක්, මෝහ අරමුණක් උපදිනකොටම අපි තේරුම් ගන්න ඕන අන්න එතන උදාහරණයක් විදිහට කිව්වොත් ඇසට රූපයක් පටිච්ච වෙනකොටම චක්කුංච පටිච්ච රූපේච මොකද වෙන්නේ? uppajjati චක්කු විඥාන. විඥාන ශක්තියක් උපදිනවා. විඥාන ශක්තියක් උපදිනවා. එතකොට මේ විඥාන ශක්තියක් ඒක විඥානය කියන එක දිගින් දිගටම තියෙන දෙයක් නෙමෙයි. ස්ථීර දෙයක් නෙමෙයි. උපදිනවා මොහොතකින් වැය වෙලා යනවා. ඒක සිද්ධ වෙන්නේ මේ රූප පටිච්ච වීම මතයි. එතකොට විග්‍රහ කරලා තියෙනවා මේ විඥාණය සයාකාරයි කියලා. ඒ කියන්නේ ස්පර්ශ ආයතන 6ට අනුව නම් කරලා තියෙනවා. ඇසෙන් උපදින විඥාන ශක්තියට කියනවා චක්කු විඥාන කියලා. කනෙන් සෝත විඥාන කියලා. මෙන්න මේ ආකාරයට විඥාණය 6 ආකාරයි කියලා විග්‍රහ කරලා උදාහරණයකුත් දීලා තියෙනවා. දැන් අපි දන්නවා ගින්දර. නමුත් ගින්දර ඇවිලෙන්න අමුද්‍රව්‍යයක් තියෙන්න ඕන. එතකොට අපි ලී කෝටු එහෙම නැත්නම් ලී වලින් ගින්දර ගන්නකොට අපි කියනවා ඒකට ලී ගින්දර කියලා. තෙල් පිච්චෙනකොට අපි ඒකට කියනවා තෙල් ගින්දර කියලා. අන්නේ ආකාරයට ඒ දැවෙන දේට අනුව අපිට ඒක නම් කරන්න පුළුවන්. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන මෙන්න මෙහෙම අපේ ස්පර්ශ ආයතන 6න් එකකට රූපයක් පටිච්ච වෙනකොට මේ රාග ద్వේෂ මෝහ අරමුණක් සංඛාර සිතක් උපදිනකොට ඒ වෙලේම අපිට විඥාන ශක්තියක් උපදිනවා. ඒ වගේම වේදනාවක් දැනෙනවා, සංඥාවකුත් ලැබෙනවා. මේ උපදින විඥාන ශක්තිය මොකද කරන්නේ? අපේ සිත අපිරිසිදු කරනවා. අපේ සිත අපිරිසිදු කරනවා. අන්න එතකොට තමයි අපිට කියන්න පුළුවන් ඒකට මනෝ සංකාරයක් කියලා. මනෝ සංකාරයක්. ඒ වගේම අපි දැන් දන්නවා අපේ සිත අපිරිසිදු වෙනකොට මොකද වෙන්නේ? මනසාචේ පදුට්ටේන භාසතිවා කරෝතිවා. අපි විග්‍රහ කරලා තියෙනවා. එහෙමනම් මේ සිත අපිරිසිදු වුණාම මොකද වෙන්නේ? අපේ වචනයයි ක්‍රියාකාරකමයි අපිරිසිදු වෙනවා. වචනය අපිරිසිදු වෙනකොට අපි කියනවා ඒකට වචී සංකාර කියලා. වචී සංකාර කියලා. ඒ වගේම අපේ ක්‍රියාකාරකම අපිරිසිදු වෙනකොට අපිරිසිදු ක්‍රියාකාරකමක් කරනකොට අපි ඒකට කියනවා කාය සංඛාර කියලා. අන්න එහෙමනම් මනෝ සංකාර, වචී සංකාර, කාය සංඛාර කියලා. දැන් අපි තේරුම් ගන්න ඕන මෙන්න මේක. මේ සංඛාර ඒ කියන්නේ මේ රාගය, ద్వේෂය, මෝහය මුල් කරගෙන අපි කරන ක්‍රියා. සංඛාර නොඑක ආකාරයට විග්‍රහ කරන්න පුළුවන්. නොඑක ආකාරයට විග්‍රහ කරන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි මේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා කියන්නේ. හැබැයි මේ ක්‍රියාවලියම තවත් විදිහකට විග්‍රහ කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතනයට හනුවත්. ඒ කියන්නේ චක්කු සංඛාර, සෝත සංඛාර, ගාහන සංඛාර අන්න ඒ ආකාරයට විග්‍රහ කරන්නත් පුළුවන්. සංඛාර 6 ආකාරයි කියලා. එහෙමත් නැතුව තවත් තියෙන ක්‍රමයක්. මෙහෙම කියන්නත් පුළුවන්. අතීත සංඛාර, වර්තමාන සංඛාර,
අනාගත සංඛාර කියලා. ඒ වගේ අපි තේරුම් ගන්න ඕන අර චචක්ක සූත්‍රයේ විග්‍රහ කරන ආකාරයට එතනත් ඒ 36 ආකාරයකදී එතනත් ඒකට කියන්නේ කාය සංඛාර කියලයි. නමුත් අපි තවත් දන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒවට තමයි අපි කියන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර කියලා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර. මේ සංඛාර අභි කියන්නේ ගැඹුරුයි. ඒක අපි කරලා තියෙන්නේ බොහොම ගැඹුරු විදිහට. ඒ කියන්නේ අපි ඒකේ සිතේම අර ගැඹුරින් තදූබෙහම් පටිච්ච වලට වහා ගිහිල්ලා තදින් පටිච්ච වෙලා තදූබෙහම් පටිච්ච. එතකොට ඒක අපේ සිතේ තැම්පත් වෙනවා. ගැඹුරු ලෙස තැම්පත් වෙනවා. එතකොට මෙන්න මේ අபிසංකාර හේතු වෙනවා අපේ අනාගත පැවැත්ම පවත්වාගෙන යන්න. මේ සසර ගමන දිග්ගස්ස ගන්න. එතකොට පුඤ්ඤාභි සංඛාර. පුඤ්ඤාභි සංඛාර. දැන් අපි දන්නවා මොනවාද මේ පුඤ්ඤාභි සංඛාර? බුද්ධෝත්පාද කාලයකත් අබුද්ධෝත්පාද කාලයකත් මිනිස්සු පින්කම් කරනවා. ඇයි මිනිස්සු පින්කම් කරන්නේ? දන් දෙන්නේ ඇයි පින්කම් කරන්නේ? බොහෝ විට මේ මිනිස්සු පින්කම් කරන්නේම ඒන් යමක් බලාපොරොත්තු වෙනවා. තමා දෙන දෙයට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙනවා. පුළුවන් නම් මේ ජීවිත කාලය තුල. එහෙමත් නැත්නම් මතු අනාගතේ උපදින දවසක යමක් බලාපොරොත්තු වෙනවා. පොඩි දෙයක් දීලා ඊට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙනවා. ඒකයි අපි තේරුම් ගන්න. එතකොට මේ පින්කම් කියලා මේ කරන ක්‍රියාකාරකම් හොඳයි. ඒවා හොඳයි. අපි දන් දෙනවා, නොඑක ආකාරයෙන් පින්කම් කරනවා. ඒ ක්‍රියාකාරකම් හොඳයි. එහෙනම් මොකද්ද? කොහොමද ඒක සංඛාරයක් වෙන්නේ? කොහොමද ඒක පුණ්‍යාභි සංඛාරයක් වෙන්නේ? ඒ ක්‍රියාකාරකම හොඳ වුණාට ඒ ක්‍රියාකාරකමට මුල් වෙලා තියෙන්නේ මොන සිතක්ද? අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒ ක්‍රියාකාරකමට, ඒ පින්කමට මුල් වෙලා තියෙන්නේ රාගය හෝ ද්වේෂය හෝ මෝහය නම් අන්න ඒක සංඛාරයක්. ඒකයි අපි තේරුම් ගන්න. ඒක නිසායි බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව විග්‍රහ කරලා තියෙන්නේ චේතනා අහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. කර්මයට මුල් වෙන්නේ චේතනාවයි. එතකොට අපි කරන ක්‍රියාකාරකම හොඳයි. ඒක හොඳ ක්‍රියාකාරකම. හැබැයි මොකද්ද ප්‍රශ්නේ? ඒ ක්‍රියාකාරකම කරන්න මුල් වෙලා තියෙන සිත රාග සිතක් නම්, ද්වේෂ සිතක් නම්, එක්ක මෝහ සිතක් නම් චේතනාව අපිරිසිදුයි. ඒකයි තේරුම් ගන්න ඕන. අන්න එහෙමනම් අපි කරන්නේ එතකොට පුණ්‍යාභි සංඛාරයක්. පුණ්‍යාභි සංඛාරයක්. ඒ වගේ අපි තේරුම් ගන්න ඕන මොනවාද මේ අපුඤ්ඤාභි සංඛාර? අපුඤ්ඤාභි සංඛාර. මිනිස්සු අපි කියන විදිහට පව් කරනවා. නොඑක් ආකාරයේ පව් කරනවා. ඒ වගේම අපි තේරුම් ගත්තොත් මේ පව් වලට අමතරව තව මොනවාද කරන්නේ? අපි දැන් ඔය කෝවිල් වලට හරි ඔය දේවාල වලට හරි ගිහිල්ලා අර යාග හෝම පවත්වනවා. පොල් ගහනවා. තව මිනිස්සෙක් විනාශ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
එතකොට මෙන්න මේ ක්‍රියාකාරකම අපිට සතුරුකමක් කරපු කෙනෙක් වෙන්න පුළුවන්, අපිට වැරද්දක් කරපු කෙනෙක් වෙන්න පුළුවන්, අපේ යමක් නැති වුණා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක සමහර වෙලාවට තමාගෙම පවුලෙම අයටත්, තමාගෙම ඥාතීන්ට මොන යම් හෝ දේවල් මත ඉලකඩම් බෙදා ගන්න බැරුව වීම මත හෝ මෙන්න මේ ආකාරයේ දේවල්. සමහර වෙලාවට අපි දන්නවා මේ සමාජයේ ඉන්නවා තමාගෙම අම්මා වුණත් තමාගේ දරුවෝ මේ අම්මා කියන දේ අහන්න නැතුව නොඑක් දේවල් කරගත්තොත් ඒ අයට ගිහිල්ලා මෙන්න මෙහෙම පොල් ගහලා ඒ අය විනාශ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, අදිෂ්ඨාන කරනවා. මොකද අර ද්වේෂය නිසා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන ඒ වෙලාවේ මොන තරම්නම් මේ සිතේ මෙන්න මේක ගැඹුරින් තැම්පත් වෙනවද කියලා. අන්න එකයි අපි තේරුම් ගන්න ඕන. අபிසංකාරයක් බවට පත් වෙනවා. මේක වෛරයක්, ක්‍රෝධයක් විදිහට නිදන්ගත වෙනවා. නිදන්ගත වෙනවා. ඒ වගේ අපි නොඑක ආකාරයේ අපුඤ්ඤාභිසංකාර කරනවා. ඒ අපුඤ්ඤාභිසංකාර තුල මෙන්න මේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වගේ දේවල් ගැඹුරින් තැම්පත් වෙනවා මේ සිතේ. ඒ වගේම අනිඤ්ඤාභිසංකාර. දැන් බුදුහාමුදුරුවෝ බුදු වෙන්නත් කලින් මිනිස්සු භාවනා කළා. අදත් මිනිස්සු භාවනා කරනවා. ඒ භාවනා ක්‍රම භාවිතා කිරීම තුලින් මොනවාද උදා කරගන්න පුළුවන්? අපිට උදා කරගන්න පුළුවන් අපි දන්න ඔය ධ්‍යාන කියන දේවල්. එහෙමත් නැත්නම් අභිඥා. එහෙමත් නැත්නම් ඔය ඥාන. 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. එක්කෙනෙක් බහුතරයක් කරලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ ආකාරයේ නොඑක් මැජික් පෙන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් තව මිනිස්සුන්ගේ සිත කියවන්න පුළුවන්, ලෙඩ හොඳ කරන්න පුළුවන්, ලෙඩ කියන්න පුළුවන්. මෙන්න මේ වගේ නොඑක් හැකියාවන් මෙන්න මේ භාවනා ක්‍රම භාවිතා කිරීම තුලින් මනුස්සයාට උදා කරගන්න පුළුවන්. ඒ වගේ අය ලෝකේ හැම තැනම ඉන්නවා. අපේ රටවල් වල විතරක් නෙමෙයි, ලෝකේ හැම තැනම ඉන්නවා. මෙන්න මේ යම්කිසි භාවනා ක්‍රමයක් අනුගමනය කිරීම තුලින් නොඑක් හැකියාවන් උදා කරගෙන සිත දියුණු කරගෙන මේ භෞතික ලෞකික දේවල් කිරීම සඳහා සිත දියුණු කරගෙන. හැබැයි අපි තේරුම් ගන්න ඕන ඒ ඔක්කොම ක්‍රියාකාරකම් වලට මුල් වෙලා තියෙන්නේ මොනවද? රාගය, ද්වේෂය, මෝහය. රාගය, ද්වේෂය, මෝහය. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන ඔය භාවනා ක්‍රම තුලින් මොකද්ද ඇත්තටම කරන්නේ? මොකද බෝධිසත්වයෝ ඔය එක එක ගුරුවරු ළඟට ගිහිල්ලා මෙන්න මේ භාවනා ක්‍රම හැම දෙයක්ම ප්‍රගුණ කළා. ධ්‍යානත් ලබා ගත්තා. නමුත් අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ මේ විපස්සනා භාවනාව හොයාගන්න කලින් ඔය සියලුම භාවනා ක්‍රම වලට අපි කියනවා සමත භාවනා කියලා. සමත කර්මස්ථාන. ඒ සමත භාවනා තුලින්, සමත කර්මස්ථාන තුලින් මොනවාද කරගන්න පුළුවන්? එදත් අදත් මේ රාගය, ද්වේෂය පමණක්, රාගය, ද්වේෂය පමණක් తాවකාලිකව යටපත් කරගන්න පුළුවන්. අන්න එතකොට මෙන්න මේ ධ්‍යාන ලබා ගන්න පුළුවන්. ධ්‍යාන උදා කරගන්න පුළුවන්. ඒකයි තේරුම් ගන්න. නමුත් ඒ අයට අවබෝධයක් නැහැ මොකද්ද මේ මෝහය කියලා කියන්නේ කියලා. මොනවාද මේ ආශව කියලා කියන්නේ කියලා. මොකද්ද මේ කර්මය කියලා කියන්නේ කියලා. මොකද අර රාගයයි ද්වේෂයයි සිතේ උපදින්න දෙන්නේ නැතිව ධ්‍යානගත වුණාට පස්සේ එතන සුවයක් තියෙනවා.
සුවයක් තියෙනවා. අන්නේ සුවයට ඇබ්බැහි වෙනවා. එතන සුවයක් තියෙනවා. ඒ සුවයට ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ ඒ සුවය අතාරින්නේ නැහැ. ඒක නිසා මේ ධ්‍යාන ලැබීම තුළින් මොකද වෙන්නේ? ඒ ධ්‍යාන දිගින් දිගටම පවත්වාගත්තොත් ජීවිත කාලය තුල මිය යනකොට අන්නේ ධ්‍යානයට සාපේක්ෂව අර බ්‍රහ්මතලවලට ගිහිල්ලා උපදිනවා. බ්‍රහ්මතලවල ඉපදුනා මොකද්ද තියෙන ප්‍රශ්නේ? සුවයක් විඳින්න පුළුවන්. ඒ ධ්‍යාන ලබාගෙන ඒ ලබන සුවයට අපි කියනවා චේතෝ විමුක්තිය කියලා. ඒකත් සුවයක්. නමුත් මොකද්ද ප්‍රශ්නේ? මේ බ්‍රහ්මතලවලට ගියාම බුද්ධ කල්ප ගණනාවක් අන්නේ සුවයට අහු වෙලා ඉන්න වෙනවා. ඒකයි අපි තේරුම් ගන්න. ඒක නිසා ඒක සුවයක්, ඒක විමුක්තියක්. හැබැයි ඒක යම්කිසි දීර්ඝ කාලයක්. නමුත් ඒක නිවන නෙමෙයි. අන්න ඒකයි තේරුම් ගන්න. මේ සසර ගමන අවසන් නැහැ. මේ දුක් පැවැත්ම අවසන් නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕන මොනවාද මේ අනිඤ්ජාභි සංඛාර කියන්නේ කියලා. ඒක නිසා ඔය ඔක්කොම සංඛාර අපි තුන්දොරට සාපේක්ෂව බැලුවොත් කරන්නේ එක්ක සිතින්, එක්ක වචනෙන්, එක්ක ක්‍රියාකාරකමෙන්. ඒවල ගැඹුරට අනුව ගැඹුරින් කරනකොට අපි ඒවට කියනවා පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ජාභි සංඛාර කියලා. හැබැයි ඔය ඔක්කොම සංඛාර රාගය, ද්වේෂය, මෝහය මුල් කරගෙන කරන ක්‍රියා. ඔය ඔක්කොම ක්‍රියා. රාගය, ද්වේෂය, මෝහය මුල් කරගෙන යම් ක්‍රියාවක් කරයිද ඒක අකුසලයක්. අකුසලයක්. ඒ වගේම අපි අපේ පැවැත්ම පවත්වාගෙන යන්න ක්‍රියාකාරකමක් කරයිද, සසර ගමන දිග්ගස්ස ගන්න ක්‍රියාකාරකමක් කරයිද ඒක අකුසලයක්. අකුසලයක්. එතකොට පුඤ්ඤාභි සංඛාර වුණත්, අපුඤ්ඤාභි සංඛාර වුණත්, අනිඤ්ජාභි සංඛාර වුණත්, කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා කිව්වත් ඔය ඔක්කොම ක්‍රියාකාරකමෙන් අපි මොකද කරන්නේ? අපි කර්මය බිහි කරගන්නවා. කර්මය බිහි කරගන්න. ඒක නිසා අපි නිවැරදිව තේරුම් ගන්න ඕන මේ අකුසලය කියන්නේ මොකක්ද කියලා. මොකද බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් බුදුහාමුදුරුවෝ තමා මොකද්ද මේ අකුසලය කියන එක නිවැරදිව තේරුම් ගත්තේ. මොකද අපි තේරුම් ගන්න ඕන මිනිස්සු කරනවා හොඳ වැඩ. අපි ඒවට කියනවා පින්කම් කියලා. මිනිස්සු පව් කරනවා. අපි ඒවට කියනවා නරක වැඩ කියලා. හැබැයි ඔය පිනටත් පවටත් එහා ගිය දෙයක් තමයි මෙන්න මේ අකුසලය කියලා කියන්නේ. අකුසලය කියලා කියන්නේ කුණු අල්ල ගන්නවා, කුණු එකතු කර ගන්නවා. අපි යමක් අල්ල ගන්නවා. එතකොට මේ රාගය, ද්වේෂය, මෝහය මුල් කරගෙන කරන සියලුම ක්‍රියා, මේ සංඛාර ඒ ඔක්කොම අපිට විග්‍රහ කරන්න පුළුවන් මෙන්න මේ දස අකුසලයෙන්. දස අකුසලයෙන්. ඒ ඔක්කොම මේ දස අකුසලයට යටත් වෙනවා. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන නිවැරදිව මේ අකුසලේ. අකුසලේ කියන්නේ පව විතරක් නෙමෙයි. පව විතරක් නෙමෙයි අකුසල් කියලා කියන්නේ. රාගය, ද්වේෂය, මෝහය මුල් කරගෙන කරන සියලුම ක්‍රියා අකුසල්. මෙන්න මේක අපි නිවැරදිව තේරුම් ගන්න ඕන. එතකොට අපි දස අකුසලයක් කරනවා. තවත් විදිහකට කිව්වොත් අපි දස අකුසල් කරනවා. අපි දස අකුසලයේ බොහොම පැහැදිලිව දහම් පාසලේ විග්‍රහ කරලා තියෙනවා. සිතින්, වචනයෙන්, ක්‍රියාවෙන්. මේ දස අකුසල් කිරීම නිසා අපිට මොකද වෙන්නේ? දිගින් දිගට මේ සංසාර ගමන පවත්වාගෙන යන්න වෙනවා. මෙන්න මේ දුක් පැවැත්ම පවත්වාගෙන යන්න වෙනවා. මෙන්න මේ දුකක් උදා කරගන්න වෙනවා. මොකද්ද මේ දුක කියලා කියන්නේ?
ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, දුක්ඛ, දෝමනස්ස, ශෝක, පරිදේව, උපායාස. මෙන්න මේක තමයි දුක. මෙන්න මේක තමයි පැවැත්ම. මෙන්න මේක තමයි දුක් පැවැත්ම. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මෙහෙම දුක් පැවැත්මක් පවත්වාගෙන යන මේ දුක් පැවැත්ම කියන්නේ ඵලයක්. ඒ ඵලය උදා වෙන්නේ මොනා කරපුවාමද? අකුසල් කරපුවාම. එහෙනම් අකුසල් කරලා තියෙන්නේ මොනා මුල් කරගෙනද? රාගය, ද්වේෂය, මෝහය කියන අරමුණු මුල් කරගෙනයි. ඒකයි බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙන්නේ මේ දුක් පැවැත්ම පවත්වාගෙන යන්න තියෙන්නේ හේතු තුනයි. මොනවාද හේතු? රාගය හේතුවකි, ද්වේෂය හේතුවකි, මෝහය හේතුවකි. මොකක්ද එහෙනම් ඵලය? දුක් පැවැත්ම. මේක තමයි ඵලය. ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, දුක්ඛ, දෝමනස්ස, ශෝක, පරිදේව, උපායාසා හෙවත් මෙන්න මේ දුක හෙවත් මෙන්න මේ පැවැත්ම හෙවත් මෙන්න මේ දුක් පැවැත්මක් පවත්වාගෙන යන්න වෙනවා. ඒක තමයි ඵලය. ඒ දුක් පැවැත්ම පවත්වාගෙන යන්න තියෙන හේතු තුන තමයි රාගය, ද්වේෂය, මෝහය. තේසං හේතුන් තථාගතෝ ආහ. ඒකයි තේරුම් ගන්න ඕනේ. එස අපි තේරුම් ගන්න ඕන මොකද්ද මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන හේතුඵල ධර්මය කියන්නේ කියලා. හේතුඵල ධර්මය. බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ මේ දුක් පැවැත්ම කියන ඵලය පවත්වාගෙන යන්න නිර්මාණය කරගන්න තියෙන්නේ හේතු තුනයි. ඒ තමා අපේ සිතේ උපදින අරමුණු තුනක්. රාගය, ද්වේෂය, මෝහය. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන මෙන්න මේකත් දැන්. මේ සංඛාර සිත ගැන කතා කරනකොට අපිට දැන් මුණ ගැහුණා මෙන්න මෙහෙම කොටස් පහක්, ස්කන්ධ පහක්. මොනවාද ස්කන්ධ පහ? රූප. අන්න එකක්. වේදනා. අන්න තව එකක්. සංඥා. සංඛාර. විඥාන. විඥාන. එක විකෘති ඥාන ශක්තියක්. විකෘති වූ, විවිධ වූ, විසම වූ ඥාන ශක්තියක්. මෙන්න මේ පහට අපි කියනවා පංචස්කන්ධය කියලා. පංචස්කන්ධය කියලා. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන අපි සත්වයක් වශයෙන් මේ මම කියලා ගත්තා. එහෙමත් නැත්නම් මම මේ කරන ක්‍රියාකාරකම් කියලා ගත්තා. මොනවාද කරන්නේ? මෙන්න මේ පංචස්කන්ධයක් නිර්මාණය කරගන්න. පංචස්කන්ධයක් නිර්මාණය කරනවා. පංචස්කන්ධයක් බිහි කරගන්න. බිහි කරගන්නවා කියන්නේ මෙතන උපාදානයක් සිද්ධ කරනවා. පංචස්කන්ධයක් උපාදානය කරගන්නවා. රූප කොටසයි, නාම කොටසයි. රූප කොටසයි, නාම කොටසයි. පංචස්කන්ධයක් උපාදානය කරගන්නවා. ඒක නිසා අපි බැලුවොත් මේ සත්වයේ පැවැත්මක් පවත්වාගෙන යනවා කියලා මොකද්ද බලපුවහම කරන්නේ? මෙන්න මෙහෙම රූප කියන ස්කන්ධ කොටසත් නාම කියන ස්කන්ධ කොටසුත් වල එකතුවක් තමයි මේ සත්වයා කියලා කියන්නේ. ඒකයි තේරුම් ගන්න. එතකොට
මේ ස්කන්ධ පහ අර අපේ ස්පර්ශ ආයතන වලට සිද්ධ වෙන ස්පර්ශ වීම වලට අනුව පටිච්ච වීම වලට අනුවයි සිද්ධ වෙන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ ක්‍රියාකාරකම් මෙන්න මේ අපේ සිතේ උපදින ඒ අරමුණ මතයි සිද්ධ වෙන්නේ. එතකොට මේ අරමුණු උපදිනවා වැය වෙලා යනවා. එහෙම නැතුව මෙතන ස්ථීර දෙයක්, ස්ථීරව පවතින දෙයක් අපිට දැක ගන්න පුළුවන් කමක් නැහැ. ඒකයි තේරුම් ගන්න. එතකොට අපි මේ පංචස්කන්ධයක් උපාදානය කරගන්නවා. ඒ පංචස්කන්ධය උපාදානය කර ගැනීමේ ප්‍රතිඵලය තමයි මෙන්න මේ දුක් පැවැත්මක් පවත්වාගෙන යන්න වෙනවා. සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඔන්න දැන් එහෙනම් අපිට සංඛාර සිතක් ගැන කතා කරනකොට පංචස්කන්ධයක් මුණ ගැහුණා. හැබැයි දැන් අපි බැලුවොත් අව්‍යාකෘත සිත. අව්‍යාකෘත සිතක් උපදිනකොට, අව්‍යාකෘත අරමුණක් උපදිනකොට අපිට වේදනාවක් දැනුණා. එතනත් වේදනාවක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ අව්‍යාකෘත වේදනා කියලා. හැමත් නැත්නම් ඔය සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියනකොට කියන්නේ neutral sensation, එහෙමත් නැත්නම් indifference කියලා. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන මේ අව්‍යාකෘත සිතක් උපදිනකොට එතන පටිච්ච වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ස්පර්ශ වීමක් සිද්ධ වෙනවා. හැබැයි පටිච්ච වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද පටිච්ච වුණොත් ඒක සංඛාර සිතක්. ස්පර්ශ වීමක් සිද්ධ වෙනවා. ඒක නිසා අපිට එතනදී විකෘති ඥාන ශක්තියක් හෙවත් විඥාන ශක්තියක් උපදින්නේ නැහැ. එහෙනම් මොකක්ද උපදින්නේ? ඥාන ශක්තියක්. ඒකයි තේරුම් ගන්න ඕන. ඥාන ශක්තියක්. ඒක නිසා අව්‍යාකෘත සිතක් උපදිනකොට අපිට මේ කියන සංඛාර හෝ විඥාන මුණ ගැහෙන්නේ නැහැ. හැබැයි අපිට මුණ ගැහෙනවා. රූප මුණ ගැහෙනවා. වේදනාවක් මුණ ගැහෙනවා. සංඥාවකුත් මුණ ගැහෙනවා. චේතනා පස්ස පටිච්ච වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ස්පර්ශ වීමක් සිද්ධ වෙන්නේ. චේතනා පස්ස මානසිකාර. ඒකයි තේරුම් ගන්න ඕන. ඒක නිසා අව්‍යාකෘත සිතකදී පංචස්කන්ධයක් බිහි කර ගැනීම හෙවත් පංචස්කන්ධයක් උපාදානය කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා දැන් අපි තේරුම් ගන්න ඕන එහෙමනම් මේ සත්‍යයේ පැවැත්ම පවත්වාගෙන යන්න මුල් වෙන්නේ මොකද්ද? මෙන්න මේ සංඛාර සිතයි. සංඛාර සිතයි. අව්‍යාකෘත සිත මේ පැවැත්ම පවත්වාගෙන යන්න උපකාරී වෙන්නේ නැහැ. ඒ කියන්නේ පැවැත්ම දිගින් දිගට පවත්වාගෙන යන්න උපකාරී වෙන්නේ නැහැ. ඒකට උපකාරී වෙන්නේ මෙන්න මේ සංඛාර සිතයි. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් බලපුවාම මිනිස්සෙක් මෙන්න මේක තමයි කරන්නේ. ඔහුට සංඛාර සිතක් තියෙනවා, අව්‍යාකෘත සිතක් තියෙනවා. ඔහු දිගින් දිගට ඔහුගේ ක්‍රියාකාරකම් මත මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම මත මෙන්න මේ දුක් පැවැත්මක් දිගින් දිගට පවත්වාගෙන යනවා. මෙතන නිවනක් නැහැ. මේ තියෙන්නේ මේ සත්වයා පැවැත්ම දිගින් දිගට පවත්වාගෙන යන ක්‍රමවේදයයි.
දැන් එහෙනම් කොහොමද මේ පැවැත්මෙන් මිදී නිදහස් වෙන්නේ? කොහොමද මේ දුක් පැවැත්මෙන් එහෙනම් මිදී නිදහස් වෙන්නේ? කොහොමද මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්නේ? ඔන්නෝකයි අපි හොයන්න ඕනේ. මෙන්න මේකයි බුදුහාමුදුරුවෝ හොයාගත්තේ. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන අපි මොකද කරන්න ඕනේ? අපිට මේ දුකෙන් මිදී නිදහස් වෙන්න ඕනේ නම් අපි මොකද කරන්න ඕනේ? ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නේ යේ ධම්මා හේතුප්පභවා. අසජිය මහරහතන් වහන්සේ දේශනා කරපු ගාථාවෙන් අපිට මේක බොහොම පැහැදිලි වෙනවා. යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුන් තථාගතෝ ආහ. නොකේ තීරුම් ගන්න ඕන. අපි තථාගතය හොයාගත්තා මෙන්න මේ දුක් පැවැත්ම පවත්වාගෙන යන්න තියෙන්නේ හේතු තුනයි. ඒ හේතු තුන හොයාගෙන නම් මොකද කළේ? තේසංචයෝ නිරෝධු. මෙන්න මේ හේතු තුන නිරෝධ කරන්න ඕන. හේතු තුන නිරෝධ කරන්න ඕන. හේතු තුන නිරෝධ කරන්න ඕන. එහෙනම් අපි තේරුම් ගන්න ඕන කාළඟද මේ තුන්වෙනි සිත තියෙන්නේ? කාටද මේ තුන්වෙනි සිත ක්‍රියාත්මක කරවන්න පුළුවන්? කොහොමද ඒක ක්‍රියාත්මක කරවන්නේ? කොහොමද ඒක ක්‍රියාත්මක කරවන්නේ? තේ සංචයෝ නිරෝධ. අපි දැන් තේරුම් ගත්තා නම් මෙන්න මේ දුක් පැවැත්ම අපි පවත්වාගෙන යන්නේ මෙන්න මේ රාගය, ద్వේෂය, මෝහය කියන හේතු තුන මුල් කරගෙන නම් අපිට මේ දුක් පැවැත්ම කියන ඵලයෙන් මිදී නිදහස් වෙන්න අපි මොකද කරන්න ඕනේ එහෙනම්? මෙන්න මේ හේතු තුන භංග කරන්න ඕන, හේතු නිරෝධ කරන්න ඕන. හේතු කල්ලා බිඳලා දාන්න ඕන. එහෙමනම් අපිට අර දුක් පැවැත්ම උදා වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මොකද කරන්න ඕනේ එහෙනම්? මේ අපේ සිතේ උපදින්න එන රාගය මොකද කරන්න ඕනේ? විතරාගී කරන්න ඕන. ද්වේෂය විත ද්වේෂී කරන්න ඕන. මෝහය විත මෝහී කරන්න ඕන. මෙන්න මේ සිතට අපි කියනවා ක්‍රියාසිත කියලා. ක්‍රියාසිත. ඒ කියන්නේ මේ උපදිමින් තියෙන රාග අරමුණ, ද්වේෂ අරමුණ, මෝහ අරමුණ හෙවත් මෙන්න මේ සංඛාර අරමුණ උදුරා දමන්න ක්‍රියා කරන්න ඕන. ක්‍රියාසිතක් ඒක. ඒකයි තේරුම් ගන්න. ඒ කියන්නේ අපිට මෙන්න මෙහෙම තේරුම් ගන්නත් පුළුවන්. මෙන්න මේ රාගය විතරාගී කරනවා, ද්වේෂය විත ද්වේෂී කරනවා, මෝහය විත මෝහී කරනවා. ඒ කියන්නේ සංකාර විසංකාර කරනවා. ඒකට අපිට කියන්න පුළුවන් එහෙමනම් ක්‍රියාසිතක් කියලා කිව්වත් හරි මේක සංඛාර සිතක් නම් අපිට කියන්න පුළුවන් මේකට විසංකාර සිතක් කියලාත්. ඒකයි බුදුහාඳුරෝ දේශනා කළේ අර විසංකාර ගතං චිත්තං තණ්හානංකය මජ්ජගාති. එතකොට දැන් මං අහනවා එහෙමනම් අපිට පුළුවන් නම් මෙන්න මේ සිතේ උපදින්න එන රාග අරමුණ හඳුනාගත්ත වහාම එක විතරාගී කරන්න. මේ සිතේ උපදිමින් තියෙන ද්වේෂ අරමුණ වහාම විත ද්වේෂී කරන්න. උපදිමින් තියෙන මොහ අරමුණ වහාම විත මෝහී කරන්න. අපි හිතමුකෝ දැන් අපි එහෙම කරනවා කියලා. අපි එහෙම කරනවා. ඒ කියන්නේ මේ සංඛාර
විසංකාර බවට පත් කරනවා. ඒ කියන්නේ මේ උපදින්න එන රාගයෙන් වෙන් වෙනවා. උපදින්න එන ද්වේෂයෙන් වෙන් වෙනවා. උපදිමින් තියෙන මෝහයෙන් වෙන් වෙනවා. එහෙනම් මං අහනවා එතකොට අර මම කලින් විඳපු වේදනාවන් වලට මොකද වෙන්නේ? ඉස්සර මම විඳන්නේ අර සුඛ සෝමනස්ස, දුක්ඛ දෝමනස්ස, අදුක්ඛම අසුඛ කියලා වේදනා තුන. දැන් මේ වේදනාවලට මොකද වෙන්නේ? රාගය වීත රාගී වෙනවා නම්, ද්වේෂය වීත ද්වේෂී වෙනවා නම්, මෝහය වීත මෝහී වෙනවා නම් අපි මේ විඳපු වේදනා දැන් අපි උපාදානය කරගන්නවද? නෑ. ඒක ආමිෂයක් කරගන්නවද? නෑ. එහෙනම් අපි මේ විඳපු වේදනා තුන දැන් මොන බවටදපත් වෙන්නේ? ආමිෂ වේදනා, නිරාමිෂ වේදනා බවට පත් වෙනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඉස්සර අපි ආමිෂයක් කරගත්තු ඒ සුඛං සෝමනස්සං, දුක්ඛං දෝමනස්සං, අදුක්ඛම අසුඛං කියන වේදනා තුන දැන් නිරාමිෂ වේදනා තුනක් බවට පත් වෙනවා. ආමිෂේ නිරාමිෂයක් බවට පත් වෙනවා. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන ඉස්සර නම් මේ සංඛාර සිතක් උපදිනකොට ඒ කියන්නේ රාග අරමුණක්, ද්වේෂ අරමුණක්, මෝහ අරමුණක් ස්පර්ශ ආයතනෙන් හයෙන් එකකට රූපයක් පටිච්ච වීම නිසා තමයි මේ සංඛාර සිත උපදින්නේ. දැන් මේ උපදින්න යන රාගය, ද්වේෂය, මෝහය අපි ඒ මොහොතේම විතරාගී, විත ද්වේෂී, විත මොහී කරනවා නම් අන්නර විඳින්න ගිය, උපදින්න ගිය ආමිෂ වේදනාව නිරාමිෂ වේදනාවක් බවට මේ මොහොතේදීමපත් වෙනවා. ඒ වගේම ඉස්සර නම් විකෘති ඥාන ශක්තියක්, විඥාන ශක්තියක් තමයි ඉපදුනේ. හැබැයි දැන් අපි මොකද කරන්නේ? ඒ විඥාන ශක්තියට උපදින්න දෙනවද? වර්ධනය වෙන්න දෙනවද? නැහැ. මොකද අපි රාගය විතරාගී කරනවා, ද්වේෂය විත ද්වේෂී කරනවා, මෝහය විත මෝහී කරනවා. එහෙමනම් ඒ විකෘති ඥාන ශක්තියට දැන් අපි වර්ධනය වෙන්න දෙන්නේ නැහැ. අපේ සිත අපිරිසිදු වෙන්න දෙන්නේ නැහැ. මොකද ඉස්සර නම් සිත අපිරිසිදු වුණාම මොකද වුනේ? වචනයත් අපිරිසිදු වුණා, ක්‍රියාකාරකමත් අපිරිසිදු වුණා. ඒ කියන්නේ දැන් අපි උපදවන්නේ එහෙනම් මොන ඥාන ශක්තියක්ද? අපි දැන් උපදවන්නේ පිරිසිදු ඥාන ශක්තියක්. උපදවනවා කියන එකේ තේරුම තමයි අර උපදින රාගය විතරාගී කරනවා, ද්වේෂය විත ද්වේෂී කරනවා, මෝහය විත මෝහී කරනවා කියන්නේම එතන තියෙන්නේ පිරිසිදු ඥාන ශක්තියක්. අපි ඒකට කියනවා ප්‍රඥාව කියලා. පඤ්ඤා. එතන උපදින්නේ පිරිසිදු ඥාන ශක්තියක්. අපි විග්‍රහ කරලා දුන්නානේ ඉස්සල්ලාම මේ මිනිස්සෙක් තුල කොයි මොහොතේද මේ පිරිසිදු ඥාන ශක්තියක් හෙවත් මේ ප්‍රඥාව උපදින්නේ කියලා. අර කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා මෙන්න මේ කෙලෙස් කපන සද්ධර්මය ශ්‍රවණය කරනකොටයි. මොකද්ද පළවෙනි බුද්ධ ඥානය? සෝත අවධානේ පඤ්ඤා සුතමේ ඥානං බුද්ධ ඥාන. ඒකයි තේරුම් ගන්න. අන්න එහෙමනම් දැන් අපි තේරුම් ගන්න ඕන ඉස්සර නම් සංඛාරයක් ඉපදුවා කියන්නේ එක්කෝ අපි කාය සංඛාරයක්, වචී සංඛාරයක්, මනෝ සංඛාරයක් බිහි කළා. හැබැයි දැන් ඒ උපදින්න එන රාග අරමුණ, දේශ අරමුණ, මෝහ අරමුණ නිරෝධ කරනවා. සංඛාර සිත විසංකාර සිතක් බවට පත් කරනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. එහෙමනම් අපි එතකොට මේ සිත අපිරිසිදු වෙන්න දෙන්නේ නැහැ දැන්. අර විකෘති ඥාන ශක්තිය උපදින්න දෙන්නේ නැහැ. ඉස්සර නම් මනසාචේ පදුට්ටේන භාසතිවා කරෝතිවා. හැබැයි දැන් මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. අන්න දැන් අපේ සිත අපි මේ උපදින්න එන රාග අරමුණ, දේශ අරමුණ, මෝහ අරමුණ විතරාගී, විත ද්වේෂී, විත මෝහී කළා නම්
අපි අපේ සිත අපිරිසිදු වෙන්න ගිය සිත නැවත පිරිසිදු තත්වයට පවත්වා අරගත්තා. මනසාචේ ප්‍රසන්නේන භාසතිවා කරෝතිවා. අපි එහෙනම් දැන් සංඛාර කරන්නේ. එහෙනම් දැන් අපි අර දස අකුසලයෙන් එකක්වත් කරන්නේ නෑ, කරන්න දෙන්නේ නෑ. අපි එක සිතින් නවත්ත ගත්තා. සිත අපිරිසිදු වෙන්න දෙන්නේ නැත්තම්, සිත අපිරිසිදු වෙන්නේ නැතුව වචනය හෝ ක්‍රියාකාරකම අපිරිසිදු වෙන්නේ නෑ. එහෙනම් දැන් අපි මේ දස අකුසලයෙන් නිදහස් වෙනවා. දස අකුසලයෙන් නිදහස් වෙනවා. ඒකයි තේරුම් ගන්න ඕන. ඒකට තමයි අපි කියන්නේ කුසලය කියලා. කුසලය. අපි ඉස්සෙල්ලා තේරුම් ගත්තා. රාගය, ද්වේෂය, මෝහය මුල් කරගෙන මොනියම් හෝ ක්‍රියාකාරකමක් කරයිද ඒක අකුසලයක්. සිතින් කළත්, වචනයෙන් කළත්, කයෙන් කළත්. ඒ වගේම දැන් අපි තේරුම් ගන්න ඕන. එහෙමනම් අපි විතරාගී, විතද්වේෂී, විතමෝහී අරමුණක් මුල් කරගෙන සිතින් හෝ වචනයෙන් හෝ ක්‍රියාකාරකමක් කරයිද සිතින් වචනයෙන් කයෙන්? අන්න ඒකට තමයි කියන්නේ කුසලය කියලා. ඉස්සර කුණු අල්ලගත්තා. දැන් කුණු සලා හරිනවා. කුණු සලා හරිනවා. ඒකයි තේරුම් ගන්න. මොකද දැන් මේ පුද්ගලයා රාගය උපදින්න දෙන්නේ නැහැ, ද්වේෂය උපදින්න දෙන්නේ නැහැ, මෝහය උපදින්න දෙන්නේ නැහැ. දැන් මං අහනවා කොහොමද එහෙම කරන්නේ? ඔන්න ඔකයි තේරුම් ගන්න. කොහොමද එහෙම කරන්නේ? එහෙමත් නැත්නම් කොහොමද නිරෝධ කරන්නේ? මේ උපදින්න යන රාගය, ද්වේෂය, මෝහය කොහොමද නිරෝධ කරන්නේ? දැන් මේ රාගය, ද්වේෂය, මෝහය උපදින්නේ කොයි වෙලාවේද? මෙන්න මේ වර්තමාන මොහොතේ අපිට ස්පර්ශ ආයතන 6ක් තියෙනවා. ඒ 6න් එකට රූපයක් ස්පර්ශ වීම නිසා තමයි මෙන්න මේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් උපදිමින් තියෙන්නේ. එහෙනම් අපි නිරෝධ කරන්න ඕනේ කොයි වෙලාවේද? මේ වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ. එහෙනම් කොහොමද ඒක කරන්නේ? නිරෝධ කරන්නේ කොහොමද? නිරෝධ කරන්නට නම් මෙන්න මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මය භාවිතාවට ගන්න ඕන. ඒකට අපි කියනවා භාවනා කරනවා කියලා. මන් දැන් අහනවා එහෙනම් මේ සමුදය නිරෝධ කරන්න මේ උපදින්න එන රාගය, උපදිමින් තියෙන රාගය, ද්වේෂය, මෝහය, විතරාගී, විතදේශය, විතමෝහි කරන්න අපි මොනවාද භාවිතා කරන්න ඕනේ? මොනවාද භාවිතා කළ හැක්කේ? බුදුහාර බොහොම පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා. සමත විපස්සනා. සමත විපස්සනා. සමත විපස්සනා. අපි දැන් දන්නවනේ බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලිනුත් මිනිස්සු සමත භාවනා ක්‍රම භාවිතා කළා. බුදුහාමුදුරුවෝ තමයි විපස්සනාව හොයාගත්තේ. බුදුහාමුදුරුවෝ තමයි විපස්සනාව දේශනා කළේ. සමත විපස්සනා වඩන්න ඕන. එතකොට බුදුහාමුදුරුවෝ මේක විග්‍රහ කරලා තියෙනවා. සමත පුබ්බංගම විපස්සනා. අන්න එක ක්‍රමවේදයක්. තව ක්‍රමවේදයක් විපස්සනා පුබ්බංගම සමත. තව ක්‍රමයක් යුගනද්ද භාවනා ක්‍රමය. සමත විපස්සනා යුගනද්ද. අනිත් ක්‍රමවේදය තමා ධම්ම උද්දච්ච විග්ඝහිත මානසං. එතකොට බුදුහාමුදුරුවෝ මේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී අපිට පෙන්නලා දෙන්නේ මෙන්න මේ සමත විපස්සනා යුගනද්දව භාවිතා කරන ක්‍රමවේදයයි. යුගනද්දව භාවිතා කරන ක්‍රමවේදය සමත විපස්සනා. එහෙමනම් අපි කොහොමද මේ
ඉපදිමින් තියෙන රාග අරමුණ, ද්වේෂ අරමුණ, මෝහ අරමුණ විතරාගී, විත ද්වේෂී, විත මෝහි කරන්නේ. එහෙමත් නැත්නම් මේ සමත විපස්සනා කොහොමද අපි භාවිතා කරන්නේ? ඔන්න දැන් රාග අරමුණක් උපදින්නයි එන්නේ. එහෙමත් නැත්නම් ද්වේෂ අරමුණක් උපදිමිනුයි තියෙන්නේ. එහෙමත් නැත්නම් මෝහ අරමුණක් හඳුනාගත්තා. දැන් මොකද කරන්න ඕනේ අපි? සමත විපස්සනා යුගනද්ද භාවනා ක්‍රමය භාවිතා කරන්න ඕන. රාගයක් උපදින්නයි එන්නේ. මොකද කරන්න ඕනේ අපි? සමතේ භාවිතා කරන්න ඕන. මොකද්ද සමත කර්මස්ථානය? ඒක තමයි අසුභානුස්සති. ඒක තමයි සමතය. ඒක භාවිතා කරපු ගමන් මොකද කරන්න ඕනේ? විපස්සනා භාවනා කරන්න ඕන. මොකද්ද විපස්සනාව? ඒක තමයි මෙන්න මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන යථාර්ථය මෙනෙහි කරන්න ඕන. ඒ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරලා අපි මොකද කරන්න ඕනේ? අපි හොයන්න ඕන. ඇයි මේ රාග අරමුණක් උපදින්න ආවේ? රාගයක් උපදින්න එනකොට අපි අසුභානුස්සතිය වඩා මොකද කරන්නේ? මේ උපදිමින් තියෙන රාගය සමතේකට පත් කරගන්නවා. හැබැයි ඒ සමතේකට පත් කරගත්තට පස්සේ අපි මොකද කරන්න ඕනේ? ඇයි මේ රාගයක් උපදින්න ආවේ කියන එක හොයන්න ඕන. මොකක්ද ඒකට මුල කියන එක හොයන්න ඕන. මොකක්ද මුල? අපේ සිතේ තියෙන ස්වභාවයක්. මොකක්ද? නිච්ච සුඛ අත්ත. මෙන්න මේ නිච්ච සුඛ අත්ත මරන්න තමයි, උදුරලා දාන්න තමයි අපි මෙන්න මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන යථාර්ථය මෙනෙහි කරන්න ඕන. ඒකට කියනවා මරණානුස්සතිය කියලා. ඒකට තමයි කියන්නේ විපස්සනාව කියලා. එහෙනම් දැන් අපි මේ උපදිමින් තියෙන රාගයට අසුභානුස්සතියයි මරණානුස්සතියයි වැඩුවා නම් මොකද වෙලා තියෙන්න ඕනේ? මෙන්න මේ උපදින්න ආපු රාග බීජය උදුරා දමලා තියෙන්න ඕන. අපි දීලා තියෙනවනේ පොඩි උදාහරණයක්. අපි ගල් දෙකක් ගන්නවා. එකක් නම් කරනවා සමතය කියලා, අනිත් එක නම් කරනවා විපස්සනාව කියලා. අපි මේ සමතය කියන ගලෙන් වීදුරුවකට ගහනවා. ඒ ගහපු ගමන් විපස්සනාව කියන ගලෙනුත් ගහනවා. මේ ගල් පහරවල් දෙක අපි නිවැරදිව ගැහැව්වනම් මොකද වෙලා තියෙන්න ඕනේ? අර වීදුරුව කුඩු වෙලා තියෙන්න ඕන. ඒක තමයි ප්‍රතිඵලය. ඒ වගේ අපි මේ උපදින්න එන රාගයට අසුභානුස්සතිය වල සමතේකට පත් කරගත්තා නම් විපස්සනා වල අනිච්චං දුක්ඛ විපරිණාම ධම්මං මෙනෙහි කරලා මෙන්න මේ උපදින්න ආපු රාග බීජය උදුරා දමලා තියෙන්න ඕන. නිබ්බිදා වෙලා තියෙන්න ඕන. නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා. ඉස්සර නම් පටිසංසග්ග වෙන්නයි ගියේ. ඉස්සර නම් පටිසංසග්ග වුණා. ඒ රාගයෙන් බැඳුණා. දැන් බැඳෙන්නේ. අන්න එහෙමනම් උපදින්න ආපු රාග බීජය උදුරා දෙමුවා. බුද්ධානුස්සතිය වැඩිලා තියෙන්න ඕන. අසුභානුස්සතියයි මරණානුස්සතියයි නිවැරදිව ප්‍රායෝගිකව වැඩුවා නම් අන්න එහෙමනම් උපදින්න ආපු රාගය විතරාගී බවට පත් වුණා. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන ද්වේෂයක් උපදින්නයි එන්නේ. දැන් මොකද කරන්න ඕනේ අපි? සමතේ වශයෙන් වඩන්න ඕන මෙත්තානුස්සති. මෙත්තානුස්සති වඩන්න ඕන. ඒක තමයි සමතේ. ඒක වඩපු ගමන් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන යථාර්ථය මෙනෙහි කරලා ඒ ද්වේෂය උපදින්න මුල් වෙච්ච අර නිච්ච සුඛ අත්ත ස්වභාවය උදුරලා දාන්න ඕන. විපස්සනාව වඩන්න ඕන. එහෙනම් මේ උපදින්න ආපු ද්වේෂ අරමුණට
මෙත්තානුස්සතියයි මරණානුස්සතියයි නිවැරදිව ප්‍රායෝගික වැඩුවා නම් මොකද වෙලා තියෙන්න ඕන? උපදින්න ආපු ද්වේෂ බීජය උදුරා දමලා තියෙන්න ඕන, ඉදිරිලා තියෙන්න ඕන, බුද්ධානුස්සතිය වැඩිලා තියෙන්න ඕන. අන්න එහෙමනම් ද්වේෂය වීත ද්වේෂී කරපු ආකාරය, කළ හැකි ආකාරය. ඒ වගේම මෝහයක් උපදින්න එනවනම් මොකද කරන්න ඕන? මෝහයට සමතයක් නැහැ. විපස්සනාව විතරයි වඩන්න ඕන. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරන්න ඕන. නිවැරදිව මෙනෙහි කළා නම් මොකද වෙලා තියෙන්න ඕනේ? උපදින්න ආපු මෝහ බීජය උදුරා දමලා තියෙන්න ඕන. බුද්ධානුස්සතිය වැඩිලා තියෙන්න ඕන. අන්න ඒක තමයි මෝහය වීත මෝහී කරපු ආකාරය. තවත් විදිහකට කිව්වොත් ඉස්සර නම් අපි රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බැඳුනා, සම්බන්ධයක් ඇති කරගත්තා, සමුදය බිහි කරගත්තා. ඒ සමුදය බිහි කර ගැනීමේ ප්‍රතිඵලය තමයි මොකද්ද? අන්න අර දුක් පැවැත්මක් පවත්වාගෙන යන්න වුණා. එහෙමනම් දැන් අපි මොකද කරලා තියෙන්නේ? සම්බන්ධයක් ඇති වෙන්න දුන්නේ නෑ. මේ සම්බන්ධයක් ඇති වෙන්න යනකොට ඒක ගහලා බිඳලා කඩලා දැම්මා. ඒකයි අපි ඉස්සර නම් පටි සංසග්ග වුණා. හැබැයි දැන් පටි නිස්සග්ග වෙනවා. ඒ කියන්නේ අපි මේ සමුදය උපදින්න ගිය සම්බන්ධතාවය කැඩුවා. සමුදය බිහි වෙන්න දෙන්නේ නැහැ. අපි ඒකට කිව්වා නිරෝධ කළා කියලා. එහෙනම් අපි දැන් තේරුම් ගන්න ඕන. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැඳීමේ හේවත් සම්බන්ධයක් ඇති කර ගැනීමේ, සමුදය බිහි කර ගැනීමේ ප්‍රතිඵලය වුණේ මොකද්ද? දුක් පැවැත්ම පවත්වාගෙන යන එක. එහෙමනම් දැන් අපි ඒ සම්බන්ධතාවයක් ඇති වෙන්න යනකොට ඇති වෙන්න දුන්නේ ඒක කැඩුවා. සමුදය නිරෝධ කළා. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන. සමුදය බිහි කර ගැනීමේ ප්‍රතිඵලය දුක නම් එහෙනම් සමුදය නිරෝධ කිරීමේ ප්‍රතිඵලය දුකෙන් නිදහස් වීමයි. ඒකයි තේරුම් ගන්න. දුකෙන් නිදහස් වීමයි. එතකොට අපි තේරුම් ගන්න ඕන එහෙමනම් ඒක තමයි බුදුහාරෝ පෙන්වලා දුන්නේ. බුදුහාරෝ පෙන්වලා දීපු සැප. නිබ්බානම් පරමං සුඛං. දැන් අපි කියවනේ අපිට මේක කරන්න පුළුවන් කොයි වෙලාවටද? අපිට කරන්න පුළුවන් මේ ක්‍රියාකාරකම කොයි වෙලාවටද? ස්පර්ශායතන හයෙන් ස්පර්ශායතනයකට රූපයක් පටිච්ච වීම නිසා මේ සිද්ධ වෙන්න යන උපාදානය හේවත් මෙන්න මේ පංචස්කන්ධයක් උපාදානය කර ගැනීම, පංචස්කන්ධය බිහි කර ගැනීම කියන ක්‍රියාකාරකම නවත්තන්න පුළුවන් අන්න ඒ වෙලාවටයි. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන මේ සතර කමඨහන් වඩන්න නම් එහෙමත් නැත්නම් සමුදය නිරෝධ කරන්න නම් මේ ස්පර්ශායතන 6 විවෘතව තියෙන්න ඕන. ස්පර්ශායතන 6 විවෘතව තියෙන්න ඕන. ඒ 6 වහලා හරියන්නේ. ස්පර්ශායතන 6 විවෘතව තියෙන්න ඕන. ඒ විවෘතව තියෙනකොට ඒ ස්පර්ශායතන 6න් එකකට රූපයක් පටිච්ච වීම නිසා මෙන්න මේ උපදින්න යන උපදිමින් තියෙන රාගය, ద్వේෂය, මෝහය තමයි අපිට නිරෝධ කරන්න පුළුවන්. ඒ උපදිමින් තියෙන සංඛාරසිත තමයි අපිට විසංඛාරසිතක් බවට පත් කරන්න පුළුවන්. මෙන්න මේ සතර කමඨහන් වඩලා. සතර කමඨහන් වඩලා. සමත විපස්සනා භාවිතා කරලා. සමත විපස්සනා භාවිතා කරලා. දැන් එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ සතර කමඨහන් වඩනකොට
මොකද වෙන්නේ? සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙනවා. සමත විපස්සනා වශයෙන් මේ සතර කමඨහන් වඩනකොට බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති හතර වඩනකොට සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙනවා. ඉස්සර නම් අර පංචස්කන්ධයක් බිහි කරගත්තනේ. පංචස්කන්ධයක් බිහි කරගත්තා. ඒ කිව්වේ අර සංඛාරයක් උපදින්න එනකොට අපි ඉස්සර එක ඉපැද්දුවා. හැබැයි දැන් අන්න ඒකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කළා. ඒ ක්‍රියා කළා කියලා අපි මොකද කළේ? සමත විපස්සනා වැඩුවා, භාවිතා කළා. අන්න ඒකට තමයි කියන්නේ කායේ කාය අනුපස්සී විහෙරති කියලා. මෙන්න මේකයි තේරුම් ගන්න ඕනේ. එහෙමනම් අපි සමත විපස්සනා වඩනකොට අර උපදිමින් තිබිච්ච රාගය, ద్వේෂය, මෝහය මොකද වෙන්නේ? ඒක විතරාගී, විත ද්වේෂී, විත මෝහී බවට පත් වෙනවා. ඒ වගේම අර ඉස්සර අපි උපාදානය කරගත්තු ආමිෂ වේදනාව නිරාමිෂ වේදනාවක් බවට පත් වෙනවා. ඒකට තමයි කිව්වේ වේදනාසු වේදනානුපස්සී විහෙරති කියලා. ආමිෂ වේදනාව නිරාමිෂ වේදනාවක් බවට පත් වෙනවා. ඉස්සර නම් ඒ රාගයේ ඉපදුනහම ඒක සරාග චිතක් වුණා. සදෝෂ සිතක් වුණා. සමෝහ සිතක් වුණා. හැබැයි දැන් ඒ සරාග සිත විතරාගී සිතක් බවට පත් වුණා. සදෝෂ සිත විතදෝෂී සිතක් බවට පත් වුණා. ඒ සමෝහ සිත විතමෝහී සිතක් බවට පත් වුණා. ඒකට කියනවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියලා. ඉස්සර නම් සිත පිරිසිදු වුණා. අර මනෝ සංකාර බිහි වුණා. වචී සංකාර බිහි වුණා. කාය සංඛාර බිහි වුණා. මනසාචේ පදුට්ටේන භාසතිවා කරෝතිවා. හැබැයි දැන් ඒ අරමුණු, ඒ රාග අරමුණ, ද්වේෂ අරමුණ, මෝහ අරමුණ පිරිසිදු අරමුණු බවට පත් වුණා. එහෙමනම් අපි ඉස්සර අධර්මයේ හැසිරුණා. දස අකුසලයක් කළා. දැන් අපි අධර්මයේ හැසිරෙන්නේ ඒ දස අකුසලයෙන්ම නිදහස්. තුන් දොරින්ම කර්මය බිහි කර ගැනීමෙන් නිදහස් වෙනවා. අන්න ඒකට කිව්වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඒ වගේම අර සතර කමඨහන් වැඩිම නිසා මොකද වෙන්නේ? අර මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය තුලින් අපේ සිත පිරිසිදු වෙනවා. ඒකයි වෙන්නේ. සිත පිරිසිදු වෙනවා. මෙත්තානුස්සතියෙන්, අසුභානුස්සතියෙන්, මරණානුස්සතියෙන් මේ සිත පිරිසිදු වෙනවා. ඒ සිත පිරෙනවා. පිරිසිදු භාවයෙන් පිරෙනවා. ඉස්සර අධර්මයේ හැසිරුණා, දස අකුසලයක් කළා. දැන් ඒකෙන් මිදී නිදහස් වෙනවා. අන්න එහෙනම් ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඉස්සර අපි දස අකුසලයක් කරලා මොකද්ද උදා කරගත්තු ප්‍රතිඵලය? ඒක තමයි දුක් පැවැත්ම. ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, දුක්ඛ දෝමනස්ස, ශෝක පරිදේව උපායාස. දුක් පැවැත්මක් පවත්වාගෙන ගියා. හැබැයි දැන් ඒ දුක් පැවැත්මෙන් අපි නිදහස්. අන්න එක තමයි නිබ්බාන. ඒකේ තේරුම් ගන්න. ඒක නිසා තමයි බුදුහාරෝ පෙන්නලා දුන්නේ මේ ආනපාන සති සමාධි භික්ඛවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණන්ති. ආනපාන සති සමාධිය වඩනකොට
සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙනවා. සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙනකොට මොකද වෙන්නේ? සත්බොජ්ජංග පරිපූර්ණ වෙනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සත්බොජ්ජංග පරිපූර්ණ වෙනවා. සත්බොජ්ජංග පරිපූර්ණ වෙනකොට මොකද වෙන්නේ? විඥා විමුක්තිය පරිපූර්ණ වෙනවා. ඒකයි තේරුම් ගන්න. ඒකස අපි තේරුම් ගන්න ඕන. ඉස්සර නම් පංචස්කන්ධයක් උපාදානය කරගත්තා. හැබැයි දැන් ඉස්සර සංඛාරසිතට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. හැබැයි දැන් රූප, වේදනා, සංඥාවක් තියෙනවා, සංඛාර නැහැ. හැබැයි විසංකාර සහ පඤ්ඤා. විසංකාර සහ පඤ්ඤා. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන අව්‍යාකෘත සිතටත් රූප කොටසක් තිබුණා, වේදනා කොටසකුත් තිබුණා, සංඥා කොටසකුත් තිබුණා. ඊට පස්සේ චේතනා, පස්ස, මනසිකාර තිබුණේ. ඒක නිසා මේ තුන් සිතටම රූප, වේදනා, සංඥා තියෙනවා. ඒක නිසා රූප, වේදනා, සංඥා මේ තුන් සිතටම තියෙනවා. ඒකයි එකට කිව්වේ සබ්බචිත්ත සාධාරණ කියලා. සබ්බචිත්ත සාධාරණ. මේ තුන් සිතටම රූප කොටසක් තියෙනවා, වේදනා කොටසක් තියෙනවා, සංඥා කොටසක් තියෙනවා. සංකාර සිතට තියෙන්නේ මොනවාද? රූප, වේදනා, සංඥා. ඊට පස්සේ සංකාර, විඥාන. හැබැයි විසංකාර සිතට, එහෙමත් නැත්නම් ක්‍රියා සිතට රූප, වේදනා, සංඥා, විසංකාර, පඤ්ඤා. අන්න එක තේරුම් ගන්න ඕන. ඒ වගේම අව්‍යාකෘතට තියෙන්නේ මොනවද? රූප, වේදනා, සංඥා. ඒ තුන සබ්බසිත සාධාරණනේ. ඊට පස්සේ රූප, වේදනා, සංඥා, චේතනා, පස්සයක් සිද්ධ වුණා, මනසිකාරය. එහෙනම් දැන් අපි තේරුම් ගත්තා මොනවාද මේ තුන් සිත කියන්නේ කියලා. එහෙනම් අපි දැන් මේ වගේම තේරුම් ගන්න ඕන මේ සිතට අරමුණු වෙනකොට මේ ඇස, කන, නාසය, දිව, කය කියන පහට මේ වර්තමාන මොහොතේ රූපයක් ස්පර්ශ වීම නිසා පටිච්ච වෙලා මෙන්න මේ සංඛාර සිතක් උපදින්න එනකොට අපි අන්නේකට කියනවා මේ ඇස, කන, නාසය, දිව, කය කියන පහ හරහා මේ වර්තමාන මොහොතේ සිද්ධ වෙනවා නම් ඒකට කියනවා රස්සංවා කියලා. ඒ වගේම දැන් අපි දන්නවනේ මේ ඇස, කන, නාසය, දිව, කය කියන පහ හරහා එකතු කරගත්තු විඳපු අත්දැකීම් සම්භාරයක් තියෙනවා. අන්න එකතු කරගත්තු දේවල් හරහා, ඒ ගති හරහා වර්තමාන මොහොතේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් උපදින්න එනවා නම් ඒ කියන්නේ සිතෙන්, මනස තුලින්. අන්න ඒකට අපි කියනවා දීඝංවා කියලා. දීඝංවා, රස්සංවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන දීඝංවා එන්නත් පුළුවන් මේ වර්තමාන මොහොතේ, රස්සංවා එන්නත් පුළුවන් මේ වර්තමාන මොහොතේ. එහෙනම් මේ වර්තමාන මොහොතේ මේ ඇස, කන, නාසය, දිව, කය, මන කියන ස්පර්ශ ආයතන හයම ඇරිලා තියෙනවා නම් ඇරිලා තියෙන්න ඕන මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න. සංඛාරයක් කරලා දුක් පැවැත්ම නිර්මාණය කරගන්නත් ඇරිලා තියෙන්න ඕන. ඒ සංඛාරය විසංඛාරය කරන්නත් ඒ ස්පර්ශ ආයතන හය විවෘතව තියෙන්න ඕන. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා
මේ සතර කමටහන් වඩන්න පුළුවන් අපිට මේ වර්තමාන මොහොතේ. පච්චුප්පට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය කියලා විග්‍රහ කළේ ඒකයි. අනිස්සිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදීති. ඒක නිසා අපි මේ වර්තමාන මොහොතේ තමා මේ පංචස්කන්ධයක් උපාදානය කරගන්න යන්නේ. එහෙමත් නැත්නම් සමුදය බිහි කරගන්න යන්නේ. එහෙමත් නැත්නම් මේ වර්තමාන මොහොතේදීම තමයි අපිට ඒක නිරෝධ කරන්න පුළුවන්. අත නිබ්බින්දති දුක්ඛේ. මේ දුකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් එතනදීමයි. මේ වර්තමාන මොහොතේදීමයි. මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා මෙතනදී බොහොම පැහැදිලි අපිට මාර්ග දෙකක්. මෙන්න ස්පර්ශ ආයතන 6 තියෙනවා. ඒ ස්පර්ශ ආයතන 6ටනේ අපිට රූප අරමුණු වෙන්නේ. එහෙනම් ඒ ස්පර්ශ ආයතන 6 හරහා මෙන්න අපි දුක් පැවැත්ම පවත්වාගෙන යන ක්‍රමවේදය. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒකේ අවසානයේ දුක් පැවැත්ම. හැබැයි අපිට දැන් බුදුහාඳුරෝ පෙන්නලා දීලා තියෙනවා ඒ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන ක්‍රමවේදය. රූප වේදනා සංඥා විසංකාර පඤ්ඤා. ඒ දස අකුසලයෙන්ම මිදී නිදහස් වෙන ආකාරය. එහෙමනම් මේක තමයි පැවැත්ම පවත්වාගෙන යන ආකාරය. පැවැත්ම පවත්වාගෙන යන ක්‍රමවේදය. ඒක තමයි කර්ම චක්‍රය. එහෙනම් මේක තමයි ධර්ම චක්‍රය. මේක තමයි ධර්ම චක්‍රය. ඒක නිසා යමෙක් තමාගේ සිතේ උපදින්න එන රාග අරමුණක්, ද්වේෂ අරමුණක්, මෝහ අරමුණක් නිරෝධ කරයිද අන්න ඒ පුද්ගලයා ධර්ම චක්‍රය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒකයි තේරුම් ගන්න. මෙන්න එහෙනම් පැවැත්ම පවත්වාගෙන යන ක්‍රමවේදය. මෙන්න එහෙනම් පැවැත්මෙන් මිදී නිදහස් වෙන ක්‍රමවේදය. මේකටම අපිට කියන්න පුළුවන් මේක තමයි අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය. එහෙනම් මේක තමයි කුසල මූල පටිච්ච සමුප්පාදය. හරි. අපි දැන් එහෙනම් තේරුම් ගත්තා මොකද්ද මේ සංඛාරසිත? මොකද්ද මේ අව්‍යාකෘත සිත? මොකද්ද මේ ක්‍රියාසිත හෙවත් විසංකාරසිත කියන්නේ කියලා. කොහොමද අපි දුක් පැවැත්ම පවත්වාගෙන යන්නේ? කොහොමද අපි දුකින් මිදී නිදහස් වෙන්නේ? ඒකට නම් අපිට කරන්න තියෙන්නේ බොහොම සරල ප්‍රායෝගික ක්‍රියාකාරකමක්. ඒක තමයි සතර කමඨහන් වඩන එක. සතර කමඨහන් වඩයිද? සතර සතිපට්ඨානේ පරිපූර්ණ වෙනවා. සත්බුද්ධංග පරිපූර්ණ වෙනවා. විඥා විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. හොඳයි අපි පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. හොඳයි හැම කෙනෙක්ම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. චතු ආර්ය සත්‍ය ධර්මයම පසක් කොට අත්දැක ගනි.